මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පදිංචි රංජනී ගුණවර්ධන, විපුල ගුණවර්ධන, නිසල්, ජෙරට්, උපාලි, දුෂී, ක්‍රිස්ටන් සහ ශ්‍රී ලංකාවේ පදිංචි විජේරත්න, ජයරත්න, ගුණරත්න, කමලා, රාණි මුණසිංහ, ප්‍රියන්ති, තේජා, සුගත්, ලලිතා, ඉෂිනි, ඉමාශිනි, අශේන්, ඉෂාර, එරන්දති, අනුරාධා, සාලින්ද, ප්‍රතිභා, පියුමි, සුපුන්, ඩිලානි යන අය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අද දින 60 වන ජන්මදිනයේ යෙදෙන කැන්බරා නුවර පදිංචි රංජනී ගුණවර්ධන මහත්මියට මෙම උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය සසර දුක් කෙලවර වීම පිණිස උපනිශ්‍රය වේවා. එසේම දෙපාර්ශවයේම සහ පවුලට සහ සම්බන්ධ සියලු දෙනා නමින් මියගිය දෙමව්පියන්, සහෝදර සහෝදරයන් සහ ඥාති හිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවෙන් සිටී නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයා, දරුවන් දෙදෙනා, සහෝදර සහෝදරයන් සහ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සසර දුක් නිමා වී උතුම් නිර්වාණය සාක්ෂාත් වීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. බුදුරදුන්ගේ ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කරනු ලබන ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතර ඉදිරියටත් මෙවැනි වූ ශාසනික කටයුතු වල නියැලීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. එසේම ලෝකවාසී සියලු දෙනාම කොරෝනා උවදුරින් මිදී නිරෝගී භාවය අත්කර ගනිත්වා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් සසර දුකින් එතර වීමට වෙරදරන සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය කුසල් නිර්වාණ මාර්ගයේ පූර්ණය පිණිස හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරිහාන ධම්මං වෝ දේසිස්සාමි අපරිහාන ධම්මං තීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මානුශාසනාව පටිගත කරන අවස්ථාවට සහසම්බන්ධ වෙන්නා වූ පවුලේ දූදරු ඥාතිහිත මිත්‍රාදීන් මූලික කොට ඇති මේ මොහොත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම නැරඹීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහැබර පින්නතුනි, අපේ දහම් පෙළවල් තුල මේ මොහොතට යොමු වෙ තිබුණේ ගැඹුරු මාතෘකාවක්. මේ අයගේ ආරාධනා පත්‍රිකාවේ තියෙනවා නිවන් මගට උපනිශ්‍රය වෙන ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනාවක් කියලා. ඒ මගේ කැමැත්ත පරිදි මම මේ මාතෘකාව වෙනස් කරලා සරල බණක්, නමුත් සියල්ල ඇතුළත් ධර්මදේශනාවක් කරන්න සෝදානම් වෙන්නේ. එමෙන් සහභාගී වෙන හැම දෙනාගේම විශේෂයෙන් දරු පිරිසක් එහෙමත් සිටිනවා. මෙයාට මේ මම කියන දේ අපබ්‍රංශයක් වෙන්න බෑ. අපබ්‍රංශ කියන එකේ තේරුම නොතේරෙන කියන එක. තේරෙන දෙයක් වෙන්න ඕන. ඒ අනුව මේ වන විට ඔබත් මමත් සමහරට මගවල් ඔක්කගේම ඔබේන නැති වෙන්න පුළුවන්. අධ්‍යාපන මං පෙත් කීපයක් පහු කරලා තියෙන්න පුළුවන්. පාසල, දහම් පාසල පිරිවෙන. මේ සියල්ල තුළ ඔබ බුදුදහම ඉගෙන ගත්ත අය සහ ඊට අදාළ සාමාන්‍යයෙන් අපේ රටේ බුදුදහම විෂයක් වශයෙන් පෙළෙන අය හරි අඩුයිනේ. පාස් අය වෙන්න පුළුවන්. ඒ දක්වා හෝ ඩී දක්වා. ඒ තුළ ඔබ කල්පනා කරන්න පුළුවන් ඉගෙන ගත්ත විෂයන් අනුව විශාල දෙයක් තියෙනවා බුදු සමය ඉගෙන ගන්න කියලා. බුදුන් වහන්සේ ලෝ පහළ වෙන්නට පෙර පෙරුම් පිරෝතෙන් පටන්
පස් මහ බැලුම් බැලූ තැන් පටන් කුමාරෝත්පත්තිය පටන් දුෂ්කරක්‍රිය කළ තැන් පටන් බුද්ධත්වයට පත් වූ තැන් පටන් අනතුරුව බුද්ධ ධර්මය කියන එක බුද්ධ චරිතය බුද්ධ ධර්මය ශාස්ත්‍ර ඉතිහාසය බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ශිෂ්ටාචාරය ඔස්සේ අවුරුදු 1700ක ඉතිහාස ගමන් මගක් සියල්ල දැනගත යුතුයි කියලා දරුවන් උපකල්පනය කරන්න පුළුවනි. විෂයක් වශයෙන් නම් ප්‍රශ්න ඉදිරිපත් කළාම පිළිතුරු ලියන්න මේවා දැනගන්න ඕන. නමුත් ජීවිතයේ සැපවත් කරගන්න ජීවිත දුකක් නැතුව ගත කරන්නට මේ තරම් විශාල දෙයක් දැනගන්න නෑ මේකේ. මම ඔබට මාතෘකාවක් ගත්තනේ මේකේ පද දෙකයි තියෙන්නේ. මේ පද දෙක ඔබ තුලින් තේරුම් ගන්න පුළුවන් නම් ඔක්කොම දැනගන්නවා වෙනවා. අපි මේ හැදුණු වැඩුණු පරිසරයේ මේ බුදු සමයේ තේරුම් අරන් අනුගමනය කිරීම අතිශය අපහසු දෙයක් බවට කවුදෝ මන්දපත් කරලා. අපිට මේක කරන්න බැරි දෙයක් බවට මධිග ගමනක් ආයුතු දෙයක් බවට අදහසක් අපේ හිතට දීලා. මා මෙහෙම කතා කරන්නේ අද ඊයේ මෙතෙන්ට ආපු කෙනෙක් වශයෙන් නෙමෙයි. ළමා කාලේ පහු කරලා බැලුවොත් ඔබ ගත කරන ජීවිතයේ තරුණයෙක් වශයෙන් අවුරුදු 10ක් විතර ගත කරලා අනතුරුව මහානකමේ අවුරුදු 40ක් විතර ගත කරලා මේ දෙපැත්තෙම අත්දැකීම් සහිතව කතා කරන්නේ. ඒ වගේම පුදුම පොත්පත් සංඛ්‍යාවක් බුදු සමය සහ වෙනකුත් දර්ශන පිළිබඳ හදාරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් ඔබට ඔය අහන්න හම්බ වෙන ගෙදරක ධර්ම දේශනාවක් සම්ප්‍රදායික දේශනාවක් වගේ එකක් එහෙම නෙවෙයි. මේක ඔබේ ජීවිතයට හෙට පටන් එකතු විය යුතු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වශයෙන් පැහැදිලි කරලා දෙන්න. ඊතරම් විශාලව නොතේරුණත් හෙට පටන්ම යම් කොටසක් ඔබට කරන්න පුළුවන්. දැන් බලන්න ඔබ අප හැම දෙනා භාෂා දෙකක් හෝ තුනක් හතරක් ඉගෙන ගත්තා. බුද්ධ කාලීන සුනීත සෝපාක කියන්නේ රජ්ජුමාලා කිසාගෞතමී කියන්නේ උගන්නන එක සවන් දෙන්න හගින්හිෝ කන කපන අය නැත්නම් කට කපන අය තහනම් ඉගෙන ගන්න. අයන්න දන්නේ නැති අයටත් අනුගමනය කරන්න තේරුණ දෙයක් බුදු සමය කියන්නේ. ඔවුන්ගේ ජීවිතයේ කිසියම් දුකක් තිබිලා තියෙනවා ඒකෙන් නිදහස් වෙන්න ඔවුන්ට බුදුදහම හම්බ වෙලා තිබෙනවා සරල වෙලා තියෙනවා අනුගමනය කරලා තියෙනවා. ඇයි ඔබ අපි හිතන්නේ නැත්තේ සුනීතර සෝපාකට තේරුණ බුදු සමය අපට තේරෙන්නේ නැත්තේ අපි තරම් මන්ද බුද්ධිකද කියලා. අපි ඊට වඩා කොතරම් බුද්ධිමත්ද? අපට මෙහි සරලව අප තුළ වෙමින් පවතින දේ සහ අපි කරන්න ඕන දේ පිළිබඳ අවබෝධයක් නැහැ. මේ ජීවත් වෙන මිනිසුන් තුළ අපට හොරෙන් වෙමින් පවතින දෙයක් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ එහෙම වෙන බව. බෞද්ධයින්ට විතරක් නෙවෙයි සමස්ත මිනිස් වර්ගයාටම. සත්තුන්ට හෝ වෙන කාටවත් එක කියලා දෙල වැඩක් නැහැ මිනිස් වර්ගයා ගැන කතා කරමු. මෙන්න මේ වෙමින් පවතින මාර්ගයේ ගියාම සැප 16න් එකකුත් දුක් 16න් 15කුත් හම්බ වෙනවා. ඒ බුදුන් වහන්සේගේ තක්සේරුව. මුළු ප්‍රමාණය ගත්තොත් 16 නම් එකක් හම්බ වෙනවා සැප. 15ක් හම්බ වෙන්නේ දුක්. ඒ බුදුන් වහන්සේ වදාළ මග ජීවනෝපාය ගෙන යන්නේ නැති නිසා, ඒ ආකාරයෙන් ජීවත් වෙන්නේ නැති නිසා. අර එකට කියනවා ලෞකික සැප කියලා, අර ටිකට දුක කියනවා. නමුත් බුදුන් වහන්සේ වදාළ පරිදි ජීවිතය සකස් කරගන්න යම් තාක් දවසක පුළුවන් වුණාද එදායින් පසුව අර එකත් ඉතුරුයි. ඉතුරු 15 දුක වෙනුවට ලෝකෝත්තර සැපතක් හම්බ වෙනවා. මේ ලෞකික ලෝකෝත්තර පදවල තේරුම දරුවෝ දන්නේ නැහැ. පියා ලොකු අය දන්නෙත් නැහැ. ඒවට සිංහල තේරුමක් හදාගත්තට ඒක අපතුලින් දකින්න හම්බ වෙන්නේ නැහැ. ලෝකෝත්තර කියන්නේ මේ ලෝකෙන් එහා පැත්ත එහෙම නෙවෙයි. ලෝකපදය භූගෝල විද්‍යාව හෝ ඉතිහාසය උගන්වනකොට එක අර්ථයක්. බුදු සමයේ ලෝක කියන්නේ ලෞකික කියන්නේ ලෝකෙට අයත්. ලෝක කියන්නේ මේ මොහොතේ ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල යමක් සිදු වෙනවා. මේ මොහොත නෙමෙයි අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු.
අන්න ඒකට ඒක තුළ සිදුවෙන්නා වූ සිද්ධියකට ලෝක කියනවා. එහෙම නැත්නම් දුකට ලෝක කියලාත් කියනවා මේ සිද්ධියටත් කියනවා. ඒ දුකට අයත් කියන එක තමයි ලෞකික කියලා කියන්නේ. මේ ලෝක ස්වභාවය අපට උත්තරීතර වෙන්න පුළුවන්. එතකොට ලෞතුරු සැප හම්බ වෙනවා. දැන් බුදුවරු ලෝකෙට පහළ වෙලා ලෞකික සැප ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් ලෞතුරු සෝයක් මිනිස්සුන්ට දෙන්න උත්සාහ කළා. පාර වැරදී යන මිනිසාට පාර කියා දීමක් උන්වහන්සේ වදාරා පහ කරලා තිබෙන්නේ. උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඔබ යමක් කළ යුතුද දුකින් අත මිදීම සඳහා ඔබ විසින් ඒ කළ යුතුයි. තුම්හෙහි කිච්ඡං ආතප්පං. තථාගතවරු මඟ පෙන්වන්නන් පමණයි. මෙන්න මේ මඟ කෙනෙක් ජීවිතේ පුළුවන් තරම් ඉක්මනින් තේරුම් ගන්න ඕන. එතකොට එතනින් එහාට නිවැරදි කරගන්න පුළුවන්. අවාසනාවකට අපේ සමාජයේ කියන්නේ මට පෙර මගේ හිටි මව්පියන්ගේ මුතුන් මිත්තන්ගේ සමාජයේ එහෙම ජීවිතයට එකතු කරගත යුතු දෙයක් මේක කියලා කල්පනා කළේ නැහැ. ජීවත් වෙලා ඉවර වෙලා ධර්මශාලාවට ගිහින් සුදු ඇඳගෙන සිල් සමාදන් වෙලා බණ අහන අර ඔබ ඒක සමහරට අහලා ඇති සිව්වැදරුම් ආස ධර්ම කියලා බ්‍රාහ්මණ සමාජයේ තිබුණ එක. දරුවන් වශයෙන් ඉඳලා හරි හම්බ කරලා දරුවන් හදලා ඒවා දීලා පස්සේ කාලෙක සත්‍ය ගවේෂණයට යන එක. වානප්‍රස්ත සහ සන්න්‍යාසී. ඒක අපේ නෙමේ බ්‍රාහ්මණ ධර්මයේනේ තියෙන්නේ. නමුත් අපිත් නොදන්නාකමට මේක තමයි අනුගමනය කරමින් ඉඳලා තියෙන්නේ. බලන්න ධර්මශාලාවක මේ දවස්වල නම් එකතු වෙන්නේ නැති නිසා හොයන්න බෑ. එකතු වුණාම ධර්මශාලාවේ සංයුතිය මොකක්ද කියලා. සංයුතිය කියන එක ඔබ දන්නව ඇතනේ. කුඩා දරුවන් 15 දෙනයි. 100ක් හිටියොත් මම මේ කියන්නේ. අවුරුදු 50 60 පැනපු උපාසකම්මල 65යි. පිරිමි 20යි. 20 50ට අතර අය බේත කොටත් හොයාගන්න නැහැ. ඒ ධර්මශාලාව කටේ කිරිස්නදගෙන ඇති සුරතලුන්ගේ ක්‍රීඩා මධ්‍යස්ථානයක් සහ ගෙදර දොරේ කරදර නිසා දවසක් වේක ගන්න ආපු වැඩිහිටියන්ගේ වැඩිහිටි නිවාසයක්. මේ අපේ රටේ පවතින තත්ත්වය. නමුත් මම උපමා ඉදිරිපත් කරනවා තේරුම් ගන්න බලන්න. එවන් කියන්නේ මේ බාහිර දෙයක් නෙවෙයි. වෙන්න ඕන දේ. ඔබ මේක සවන් දීලා නැතුව ඇති මම මේක කීප වතාවක් කියලා තියෙනවා. ඔය ලංකාවේ තියෙනවානේ එරමිනි ගොල්ලෙත් තියෙනවා ලුණු විලක් තියෙනවා පොල් පරීක්ෂණ ආයතනය කියලා එකක්. ඒගොල්ලෝ ඒ කලින් කාලට පැල රෝපණය කරලා පෝර සංයුතිය වෙනස් කරලා දාලා අස්සන්න වැඩි කරන හැටි හොයා ගන්නවා. ඒක ඕගොල්ලෝ පරීක්ෂණ වලට අයිති දෙයක්. එතකොට වසර කීපයක් මෙහෙම පරීක්ෂණ පවත්වපුවම උන්ට හමු වෙනවා වැඩි අස්සන්න ලැබෙන පොහොර සංයුතිය. ඉත්තක නැත්නම් වල්ලක කියලා ඔබ කතා කරන වචනේ තියෙන්නේ ඉත්තක. ගෙඩි 10 නම් 20ක් වෙන්න 20ක් නම් 40ක් වෙන්න. එතකොට මේ අස්සන්න සමාජයට හම්බ වෙන්නේ. ඔවුන් නිර්දේශ කරනවා. මේ තරම් මේ කිලෝ ගාන ප්‍රමාණයක් මාස 6කට වතාවක් ගහකට යොදන්නයි කියලා වෙළඳපොළ නිකුත් කරනවා. මේ පොර අරන් ඇවිදින් අපි මැරිච්ච ගස් වලට දැම්මොත් එහෙම අස්සන්න වැඩි වෙනවද? ගෙඩි හැදලා ඉවර වෙච්ච ගස් වලට කියනවා කනාටු ගස් කියලා. පොර දැම්මොත් එහෙම අස්සන්න වැඩි වෙනවද? නැහැ කොළ පාට වෙනවා විතරයි. මේ සමාජයට හොඳ අස්සන්නක් ලබා දෙන්න ඕන නම් මේ පොර දාන්න ඕන අවුරුදු 10 15 නාඹුල් ගස් වලට සහ පැලවලට. එතකොට ඒවා හැදී වැඩි අස්සන්න ලබා දෙනවා. මෙන්න මේ අස්සන්න වැඩිපුර ලබා ගත යුතු පැලෑටි වලට පොහොර දැමීම අපේ සමාජයේ කනාටු සහ මියගිය ගස් වලට පොහොර දාන්න යොදාන තියෙනවා. කවදාවත් සමාජයට අස්සන්න ලැබෙන්නේ නැහැ. මම මේක කියප එක තේරුම් කරලා දෙන්න වෙනවා. හොඳයි බුද්ධ ආගම මතක් වෙන්නේ මරුණන් පස්සේ පාංශු කොළ දෙන්න නෙවෙයිද? ඉතින් මියගිය අයට නේ බුද්ධ පොහොර දාන්නේ. මෙලවින් ගිහින් දැන් කරන්න වැඩක් තියනවාද ආයේ? හොඳයි අර බණ අහලා ලෑස්ති වෙන්නේ සිල් සමාදන් වෙලා 60 70 පැනපු කනාටු පොල් ගස් නෙවෙයිද? ඔවුන් අතින්ද මේ සමාජයට අපරාධ වැරදි සිද්ධ වෙන්නේ. නියපොතු නැතුවම බරලස් සිල් රකින්නයි කියලා කියලා රකින්න දෙයක් නැහැ සිල් රැකෙනවානේ. මේ අවුරුදු 15 20 තරුණ පොල් පැලෑටි ආයාලේ යනවා. ඔවුන්ට පාසල පෞද්ගලික පන්තිය තවත් පෞද්ගලික පන්තිය ආදී ඒ ටිකේ ගිහින් එනකොට දවස ඉතුරු නැහැ. ආගමික පැත්තක් පිළිබඳ හදාරන්නට
මව්පියන් විසින් ගුරුවරුන් විසින් පාසල විසින් අධ්‍යාපනඥයන් විසින් දොරවල් වහලා. අර තරඟකාරී අධ්‍යාපනයමයි. එයින් සියල්ල ලැබෙයි කියලා කල්පනා කරනු ලබනවා. මෙන්න මේ විදිහට මේ සමාජයේ දරුවන්ට බුදුසමයේ ප්‍රායෝගිකත්වයට යන්න තියෙන පාර වැහුණ රටක් මේක. මම කල්පනා කරන්නේ කොහොමද මේ ආච්චම්මලට බණ කියනවනට අවුරුදු 15 දූලට පුතාලට මේක කියලා දෙන්නේ කොහොමද කියලා. එතකොට තමයි අර අනුගමනීය ප්‍රතිපදාවට වැටිලා අය නාපුල් පොල් ගස්නේ. තව ටිකක් අවුරුදු 4-5ක් යනකොට පෝරාලලා හොඳ අස්වැන්නක් සමාජයට දෙවි. ඔබ හිතනවා නම් මේ බුදු සමයෙන් පෙන්වන ආධ්‍යාත්මික සංයමයේ ශික්ෂණයෙන් තොරව ඔබ උගතෙක් බුද්ධිමතෙක් ධනවතෙක් බවට පත් වෙලා සියල්ල ලැබෙයි කියලා අධ්‍යාපනය තුලින් රැකියාව තුලින් මුදල් හදල් තුලින් යාන වාහන තුලින් ඒක විශාල මුලාවක්. මන්දයත් ඒ ගමන යාමේදී චිත්ත අභ්‍යන්තරයේ සිදුවෙන හානියක් තියෙනවා. ඒකට විපාක ඔබට ගින්න සිද්ධ වෙනවා. බලන්න සමීක්ෂණයක් කරලා ධනවත්තු සමගියෙන් ඉන්නවද කියලා. උගත්තු සමගියෙන් ඉන්නවද කියලා. වෛද්‍යවරුයන් විවාහ වෙලා සමගියෙන් ඉන්නවද කියලා. හෙදියෝ සහ හෙදියන් හෙදෙහෙදි. එහෙම උගතුන්ට නම් මේ සැප තියෙන සල්ලි වලට එනම් සල්ලිකාරයෝ කිරිහා පැනිසේ ඉන්න වෙනවා. නෑ වෙඩි තියලා ඝාතනය කරලා මරන්නේ සමහර විට. නැත්නම් අවුරුද්දෙන් දික් අසාද ඉල්ලන්නේ. නැත්නම් ඔවුන් රිලව් තරහ වුණා වගේ දෙපැත්තට ගත වෙලා ජීවත් වෙන්නේ. එළියට පෙන්නනවා එකට ජීවත් වෙන බව ඇතුළතින් විරසක වෙලා. මෙන්න මේ ඔවුන් පෙන්වන්න බැරි. ඔවුන් සමග එකට ඉන්න බැරි මේ හානිය කොහොමද සිද්ධ වෙන්නේ සිට? මා දකිනවා විවාහයේ සුන්දරත්වයේ ආරම්භක දවස් විතරයි තියෙන්නේ. එදා ඉඳලා දෙන්නට දෙන්න ඇත්තනේ ඒක. මාස 6ක් යන්න ඉස්සෙල්ලා එක්ක ගහනවා. නැත්නම් ගහලා පන්නනවා. එහෙම නැත්නම් දෙක්කසාද ඉල්ලනවා. එහෙම නැත්නම් ඝාතනය කරනවා. මේ මොනවද වෙන්නේ? මේ දේවල් වළක්වා ගන්නනේ අපට ධර්මයක් ඕනේ. බුදුන් වහන්සේ වදාරනවානේ භික්ෂුන් වහන්සේලාට ඔවුනොන් කෙරෙහි කිරිහා පැනිසේ සමගිව වාසය කරන්න කියලා. නමුත් ඒ කියන ආදර්ශය සමාජයේ පවතිනවද? සැමියා සහ බිරිඳ විරසකයි. සහෝදර සහෝදරියන් විරසකයි. අසල්වාසීන් විරසකයි. නෑන ළමස්විලා විරසකයි. දේශපාලන ලෝකයේ මිනිසුන් විරසකයි. දැන් මේ සැපද විඳින්නේ ඊට පස්සේ. මේ විරසක වුණාම ඈත් වුණාම සැපද විඳින්නේ කවුරු හරි? මානසික දුකනේ. මෙතෙන්ට වැටෙන්නේ කොහොමද? අන්න ඒක දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නකම නිසා මේ පාරේ වැටුනහම ජීවිත අවසානයේ දක්වා මේ පාරේ යන්නේ. මේකට තථාගතයන් වහන්සේ විසාකාට කළ ප්‍රකාශයක් තියෙනවා. විසාකාවෙනි ජීවත් වෙන්න ගිහින් ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක් තියෙනවා. ජීවිතයේ දුකයි නෙමෙයි ඇලෙන කරුණු කියන කාරණා නිසා දුක් ගෙනත් දෙන බව එකේ කියන්නේ. සාමාන්‍ය සමාජයේ ධර්මයේ වචනයක් සඳහන් කරනවා පෘථග්ජන කියලා. පෘථග්ජනෙක් වශයෙන් ජීවත් වෙන්න ගියොත් ගෙදර හිටියත්, පන්සලේ හිටියත්, කැලේ හිටියත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව මුලට වඩා දරුවෙක් වඩේ හිටියට වඩා ජීවිත අවසානයේ දක්වා දුකින් පිරුණ ජීවිතයක් හම්බ වෙනවා. ඒ ජීවිතයේ දුකයි නෙමෙයි අර අනුගමනය කරපු පාරේ වරද. මම මෙහෙම සමීක්ෂණයක් කරනවා. ඔබටත් පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ, කල්පනා කරලා බලන්න. මම අහනවා ඔය දරුවන්ගෙනුත් අහනවා වැඩිහිටියන්ගෙනුත් අහනවා. මේ ලෝකෙට ආපම වැඩියෙන්ම සන්තෝෂයෙන් ඉන්නේ අවුරුදු 3-4 සොරතල් දරුවෝද 15-20 තරුණ අයද 30-40 වැඩි මැදිවියේ අයද 80ක් ගිය මහලු අයද? කුලක 4කට විතර බෙදලා. සෑමදෙනාම අත උස්සන්නේ වැඩියෙන් සන්තෝෂයෙන් ඉන්නේ දරුවෝ කියලා. ප්‍රශ්නේ අනිත් පැත්තට හරවලා මම අහනවා. හොඳයි මේ ලෝකෙ වැඩියෙන්ම දුකසේ ඉන්නේ සොරතල් දරුවෝද තරුණ වයසේ අයද මැදිවියේද මහලු? කියනවා මහලු අය කියලා. දැන් සතුටින්ම ඉන්න දරුවා තරුණයෙක් මැදිවිය කෙනෙක් මහල්ලෙක් බවට පත් වෙනකොට දුකින්ම ඉන්න කෙනා බවට පත් උනේ මොකක් නිසාද? කොතනද වරද? මේ ඉරණම නේද ඔබටත් සිදු වෙන්නේ බුදුදහම දන්නේ නැත්නම්. මේකෙන් ගලව ගන්න නේද බුදුර ලෝකෙට පහළ වෙන්නේ. බුදුර ලෝකෙට පහළ වෙන්නේ මරණයෙන් එහා පැත්තේ නිවනක් පෙන්වන්න නෙමෙයි. ප්‍රාර්ථනා කරලා කොහේ හරි හිස් ලෝකයකට යන්න නෙමෙයි අනාගත. ලබාගත් ජීවිතේ මේ දුකටපත් වීම තමයි මම කියපු වචනෙන් කියන්නේ. පරිහාන ධම්මං වෝ දේසිස්සාමි. ඔබ තුල දුකටපත් වෙන එක මේ. ඒ දුකටපත් වීමත් ජීවිතය තුල. තේරුම් ගත්තොත් අපරිහාන ධම්මංච දුකින් මිදීමත් ජීවිතය තුල. 50ක් දුකින් ඉඳලා 50ක් දුකින් මිදෙනවා නෙමෙයි.
80ක් දුකින් හිටියොත් දැන් මිදෙන්න කාලයක් නැහැ. නමුත් 20ක් දුකටපත් වෙනකොට 20න් එහාට 30 වෙනකොට දුකින් මිදලා ඉන් එහාට ජීවිතේ විඳින්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන්නේ දායන් විතරණ කිව්වා වගේ ගීතයකින් විඳින්න දුන් ජීවිතේ අපි නොදන්නකම නිසා විඳවනවා. විඳවන්නද මේ භවය පුරා නැත්නම් ජීවිතේ පුරා. බුදුරජාණන් වහන්සේ මානව හිතවාදියෙක් වගේ වශයෙන් මිනිස්සුන්ට විඳින්න දෙනවා ජීවිතය. මෙන්න මේක ඔබ තුලින් හොයාගන්න. මේක තමයි මම ගත්ත මාතෘකාව. මම භික්ඛවේ කියවේ නැහැ ත්‍රිපිටකයේ තියෙන භික්ඛවේ කියලා භික්ෂුන් ආමන්ත්‍රණයක්. වෝ කියන්නේ ඔබට. ඔබට මම මේ පෙන්වන්න හදන්නේ ත්‍රිපිටකයේ සඳහන් කරුණු ටික සරල කරලා ස්පුංචි කරලා පොඩි දෙයකින් ඔබ දුකටපත් වෙන හැටි සහ එයින් මිදෙන්න ඔබ කරන්න ඕන දේ. හොඳයි පරිහානිය කියන වචනට අර්ථයක් ගන්න බාහිර සමාජයෙන්. වතුපිටේ කඩන් ගොඩාක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා ධනවත්. ඔහු හැබැයි පුරුදු වෙලා සුරාවට සූදුරු දුරාචාරයට. දැන් අර සෙල්ල සියල්ල විකිනේ ගිහින් මහපාරට වැටෙනවනේ. ඒකට ඔබ පරිහානිය කියලා තියෙනව නේද? තවත් අවුරුදු 20ක 25ක 30ක ආරෝහ පරිණාහ දෙහෙන් යුක්ත තරුණයෙක් ඉන්නවා. කුඩු වලටයි මත් වෙනටයි පුරුදු වෙලා අවුරුදු 15ක් විතර යනකොට හාල් මැස්සෙක් වගේ කෙට්ටු වෙලා යනවා. දැන් මරණය ළඟයි. දැන් අර ශරීර සෞඛ්‍යෙන් පිරිහුණා නේද? පිරිහුණා කියන එකේ තේරුම මොකද්ද? තියෙන දේ නැති වියන එක. කොහොමද මේක සෑම දෙනාගේ පොදු ජීවිතවලට යොදන්නේ පරිහාන ධම්මං කියලා? මොකද්ද මේ පිරිහීම? මේක ධනෙන් පිරිහීම නෙමෙයි. ශරීර සෞඛ්‍යෙන් පිරිහීම නෙවෙයි. තවත් දෙයක් සිද්ධ වෙනවා. අන්න මේ අපි තුල අපට නොදැනෙන්නට ජීවිතේට හොරෙන් වෙන දෙයක් සිද්ධ වෙනවා. මෙන්න මේ වෙන දේ තේරුම් අරන් පාලනය කර ගැනීම තමයි බුදු සමය සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් කෑම, ඇඳීම, රැකියාවක් කිරීම, විවාහ වීම, දරුවන් හැදීම ඕවා මොකක්වත් අහනම් නැහැ. හරියට නිකන් හුස්ම ගන්න එපා කියලා තහනම් කරාම ඊට පස්සේ කවුද ඒක පිළිගන්නේ? මැරෙන්න වෙනවානේ. ඔගේ ජීවත් වෙන මිනිස්සුන්ට උපන් අයට මැරෙනතුරු ජීවත් වෙන්න ඕන. ඒකට අවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් සොයා ගැනීම සඳහා රැකියාවක් කරන එක තහනම් කරලා හරියනවද? ඒ බාහිර කටයුතු අතෑරීමක් මේකේ පෙන්වන්නේ නැහැ. අපිට අපි හිතන් ඉන්නේ සමබොහෝ දෙනා අම්මත් අතෑරලා තාත්තත් අතෑරලා ගෙදරත් අතෑරලා රස්සත් අතෑරලා කැලේට ගිහින් ඉඳගෙන ඉන්න ඕනේ ඇස් පියාන කියලා. මේ දරුවොත් එහෙම හිතනවා ඇති. එහෙම ප්‍රවණතාවකට තමයි මේක සකස් කරලා තියෙන සමාජයේ. නෑ. මම මේ පෙන්වන උදාහරණේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ මම පෙන්වන්න හදන්නේ ඔබේ ජීවිතය තුළ පරිහානිය ආරම්භ වෙන හැටි. මේක පිටත එකක් නෙමෙයි අධ්‍යාත්මික සිතේ සිදුවෙන දෙයක්. මමත් සුරතල් දරුවෙක් ඔබත් සුරතල් දරුවෝ. නමුත් අපිට ඒක මතක නැහැ දැන්. මෙලොවට ආපු සුරතල් දරුවෙක් අම්මා එක්ක කතා කරන්න දන්නවද? අම්මේ මට බඩගිනි බත් හරි කිරි හරි ඕන කියන්න දන්නේ නැහනේ. නමුත් බඩගින්න අඟවනවා. කෙඳිරි ගෑමකින් අතපය හෙලවීමකින් මොකක් හරි එකකින් අම්මා එකෙන් හඳුනා ගන්නවා සංඥාව. ආහාර දෙන්න ඕනේ කියලා කිරි. දරුවා ඉතින් දිනපතා මේ ක්‍රමය පාවිච්චි කරනවා. දැන් උහුට බඩගින්න ප්‍රශ්නයක් මේකට ඔහු කිරිබොන කැමැත්තක් තියෙනවා. මොකක් හරි එකට පහ වුණොත් එහෙම අතපය හොලවලා විතරක් කෙඳිරි ගන්නවා ටික හයියෙන් අඬන්න ගන්නවා. තව ටිකක් පහ වුණොත් යටිගිරියෙන් කෑ ගහන්න ගන්නවා. දැන් අර දරුවගේ ඒ යටිගිරියෙන් කෑ ගහනකොට අර තිබිච්ච සංසුන් බලවද තිබෙන්නේ මුණුවර පොඩ්ඩක් වෙනස් වෙලා නැද්ද? තව ටිකක් දවස් යනකොට යටිගිරියෙන් කෑලා හම්බ වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ගිරි දෙන්නේ නැතුවම ඉස කැටකින් අල්ල ඇද්ද ගන්නවා. නැත්නම් අතට අහුණු දෙයක් අල්ල විසි කරනවා. ඔබට පේන්නේ බාහිර ක්‍රියාව විතරයිනේ. මේක ඇතුළේ මොකද්ද මේ? මෙහෙම මේ සුරතල් දරුවා hina වෙලා ඉන්න සුරතල් දරුවා මේ වෙලාවට අඬන්නේ සහ මූණ නරක් කරගන්නේ සහ අහු එකක් පොළවේ ගහන්නේ ඇතුළත මොන හැඟීමක් නිසාද? මෙන්න මේ තුන් දෙනා අපේ ජීවිතයට ඇතුල් වෙන හතුරු තුන් දෙනෙක්. ළමා කාලේ ඔක ඇති වුණේ නැහැ. මම ආරම්භ තැනක් ඔය පෙන්නන ළමා කාලයේක වරදක් නැහැ. ඒක හෙටට නැහැනේ. අද අම්මා එක්කලා තරහ වුණාට හෙට දරුවා තරහ නැහැනේ. ඇඬුවට හෙට ආපහු හෙට දවසේ ඒක නැහැනේ. නමුත් ඒකේ පෙන්නන්නේ අපි ළඟ අපිට අහිතකර ධර්මතා තුනක් රෝපණය වී පෝෂණය වෙනවා. මේක ස්ත්‍රී පුරුෂ ගිහි වේදෙන්තරව චිත්ත අභ්‍යන්තරේ රෝපණය වෙලා පෝෂණය වෙනවා. මේකට කියනවා කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. කාම කැමැත්ත ඉටු කර ගැනීම. ව්‍යාපාද තරහ. විහිංසා ඒ සඳහා අවියක් භාවිතා කිරීම. අර දමලා ගැහැව්වේ අතට අහුවෙච්ච එකෙන්.
දැනටත් ඔබ මේ තුන පාවිච්චි කරනවද කියලා කල්පනා කරලා බලන්න. අම්මට විරුද්ධව, යාළුවන්ට විරුද්ධව, එහෙම නැත්නම් ඥාතීන්ට විරුද්ධව දේශපාලනයේදී. මේක කරන හැටි හොයාගන්න පුළුවන්. සතුන් මරනවා නම් මාංශ ලෝභය. හොරකම් කරනවා නම් ඒ දෙයට තියෙන ලෝභය. කාමිත්‍යාචාරය කරනවා නම් ඒකට තියෙන ලෝභය. බොරු කියනවා නම් ඒකෙන් ලැබෙන වාසිය. මත්පැන් පානය කරනවා නම් ඒකේ තිබෙන විකෘතියකට තියෙන කැමැත්ත. අන්න පස්පව් වල ඇතුලේ තියෙන්නේ කාම විතර්කය. ලෝභය. අනතුරු යම්කිසි සිද්ධියකදී ඔබට තරහ ආපුවාම කය වචන එකට එකතු කරනවා. මූණ නරක් වෙලා යනවා, ඇස් දෙක රතු වෙනවා, පස් වචනේ පරුස වෙනවා, කය අතපය දිග ඇරෙනවා. දැන් ව්‍යාපාදේ උපව මෙහෙවනවා. තව ටිකක් එහාට බලවත් වුනහම මේක කතා කරලා විතරක් මදි. දොස්තර මහත්තයා නම් විදනාලාව පොළවේ ගහනවා. පරිගණක විද්‍යාඥයා නම් පරිගණක වැඩ ගහන ඒක අල්ලලා පොළවේ ගහනවා. තව කෙනෙක් නම් අතට අහුන දෙන් දමලා ගහනවා. ඒක උදැල්ල වෙන්න පුළුවනි, ඒක මුල්ලුව වෙන්න පුළුවනි. මේ තැනට අපේ කය වචන මෙහෙව්වේ ඔබද? මේ දැන් මේ hina වෙලා ඉන්න අපි එහෙම කරන්නේ නැහැ නේ කවදාවත්. මෙන්න මේ බලවේග තුන හඳුනා ගන්න. සෑමගෙනාගේම සිත්වල මේක ශ්‍රෝපණය වෙලා පෝෂණය වෙලා බලවත් වෙනවා. ළමා කාලයට වඩා තරුණ කාලයේ, තරුණ කාලයට මැදි කාලේ, මහලු කාලයේ දක්වා මෙන්න මේ පාරේ යනවා. මේකට බුදුහාමුදුරෝ දේශනා කරනවා පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. බලන්න ඔබේ ජීවිතය ගැන නේද මේ කියන්නේ කියලා. ඉතින් මේක අවසානයේ දක්වාම ගියාපුවහම මොකද වෙන්නේ? හොස්සාගේ මැස්ස යන්න බෑ, ඔක්කොම වැරදි. අවුව වැරදි, වැස්ස වැරදි, පින්න වැරදි, කන්න දෙන එක වැරදි, දෙන්න එක වැරදි, බලන් දෙන එක වැරදි, එන්නේ නැති එක වැරදි, ඇනුමක් ගෙනත් දුන්නත් ඒක වැරදි. සියල්ල වැරදි. ඉතින් ගිනිගත්ත ගිනි කබලක් වගේ නෙවෙයිද ඉන්න වෙලා තියෙන්නේ. බලන්නකෝ 80ක් විතර ගිය ආච්චිලා සීලා සන්තෝෂෙන් ඉන්න වෙලාවක් තියෙනවද කියලා. මොනරක් කර නෙවෙයිද ඉන්න කියලා. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මේකට කියන්නේ අපායක් හදාගෙන ගෙදරතොර ජීවිතය තුළ. දැන් විදවනවා. මේකට කියන්නේ සලායතන නිරය කියලා. සලායතන නිරය කියන එකේ තේරුම ඇහෙන් කනෙන් නාහෙන් දිවෙන් කයෙන් හදාගත්ත දුක. සලායතන ස්වර්ගෙකුත් තියෙනවා. ඔය කාලා බීලා විනෝද වෙලා උත්සව පවත්වලා සතුට වෙන්නේ අපි. ඒ දරවල් හයෙන් ගන්න සතුට. සලායතන ස්වර්ගය. දැන් ඉතින් මේ සලායතන ස්වර්ගය හෝ සලායතන නිරය නෙමෙයි බුදු දහමෙන් පෙන්නන්නේ. මොකද සලායතන නිරය එතනින් අවසන් වෙනවා, ස්වර්ගයත් බිඳ වැටෙනවා. ඊට වඩා එහාට යන්න දෙයක්. දැන් එතකොට එහෙමනම් මේ බුදු සමය තුල අධ්‍යාපනය තහනම් කරන්නේ නැහැ. ඇඳුම් පැළඳුම් තහනම් කරන්නේ නැහැ. රැකියාව තහනම් කරන්නේ නැහැ. මාපිය යුතුකම් තහනම් කරන්නේ නැහැ. මොනවද වලකින්න කියලා තියෙන්නේ? මේවා තුල මීට හොරෙන් රෝපවණනේ පෝෂ වෙන්නා වූ බලවේග තුනක් තිබෙනවා. මෙන්න මේ තුන අපට දුක් ගෙනත් දෙනවා. බලන්න මෙහෙම මම කියන්නම්. උදාහරණයක් දෙකක් මේ පෙන්නන්නේ මම. වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. මේක දියුණු වෙනවා. මේක කෙරෙහි ආසාව දල්ලා ගත්ත පුද්ගලයෙක් තමත් තමනුත් දියුණු වෙනවා. එහා පැත්තෙන් තව ව්‍යාපාරයක් ආරම්භ කරනවා. දැන් දෙකම දියුණු වෙනවා. හැබැයි දෙන්නට දෙන්න ඊර්ෂ්‍යයි දියුණු වෙනවාට. ඒ නිසා මේ දෙන්න අතර විරසකයක් තියෙනවා. යන්නේ ණයත් මේ දෙන්නට දෙන්න ගතු කෙලම් කියලා විරසකෙන් ඉන්නේ. දැන් මේ විරසකේ දුර දිග ගියා කාලයක් තිස්සේ අර අපි ඒකට කියන්නේ ව්‍යාපාද විතර්කේ බහුල වුණා කියලා. බලන්නත් බෑ අමනාපයෙන් ඉන්නේ තරහෙන් ඉන්නේ. දවසක් අර එක පුද්ගලයෙක් අර අඩකට ගිහිල්ලා යම්කිසි අවියක් පාවිච්චි කරලා මට මතක නෑ මොකද්ද කියලා වෙඩි තැබීමකින් හෝ ඔහුව ඝාතනය කළා. මේන් කුපිතරුණා වූ ඔහුගේ ඥාතීන් ආපහු ගිහින් අර වෙළඳ ව්‍යාපාරයේ සියල්ල ගිනිබත් කළා. දැන් එක්කෙනෙක් පරලෝ අනිත් කෙනා එල්ලුම් ගහේ ව්‍යාපාර දෙකම ඉවරයි. කවුද මේක කළේ? උසාවියේ නැත්නම් නීතිය දඬුවම් දෙයි ජීවත් වෙලා ඉන්න පුද්ගලයාට ඝාතන. උසාවියට පේන හැටි නීතියට පේන හැටි. බුදුදහමට පේන්නේ එහෙම නෙමෙයි. මේක කළේ ඔහුගේ කය වචන මෙහෙව්වේ ව්‍යාපාද විතර්කයේ විසින්. ව්‍යාපාද විතර්කයේ ගහ බැනගත්තා විහිංසා විතර්කය වෙඩි තිබ්බුවා.
ඔබ දකින්නවද මේ ලෝකේ වැරදි කරන්නේ පුද්ගලයෝ නෙමෙයි පුද්ගලයෝ මෙහෙවන ත්‍රිවිධ විතර්කයේ විසින් කියලා? මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් කරගෙන සැපසේ ඉන්න බෑ කියලා දකින්නවද ඔබ? මම දකින්නවා CCTV කැමරාවක දර්ශනයක් කියලා දෙන්නම් ඔබට. වැසි සහිත දිනයක්. තරුණයෙක් කෙනා කෑමක් අරන් යන්න. සමහරට කොත්තු රොටි වෙන්නේ ඇති. මේ කොරෝනා යුගයට පෙර තිබිච්ච මිලට වඩා වැඩි ඇතිනේ දැන්. ඒ නිසා ඔහුගේ මුදල් ප්‍රමාණවත් උනේ නැගෙන යන්න මුදලාලි සමග දවරයක් ඇති කර ගන්නවා. බැනගෙන තරහ වෙලා යන්නේ. ඒ යන්නේ මං හොඳ වැඩක් කරන්නම් කියලා ඉස්සරහට තියලා. හොඳ වැඩේ තමයි ගෙදර ගිහින් පිහියක් අරන් එන එක. පෙන්නනවා CCTV කැමරාව තිබුණ නිසා. පිහියෙන් මොකද කරන්නේ? මුදලාලිගේ අතකට කොටනවා. ඔහු කෑ ගහනකොට ඇතුලේ ඉඳලා එනවා පුතණුවන් සහ සේවකයෝ ටික හෝටලයක. ඔවුන් එන්නේ මෝල් ගසුත් අරගෙන. ඔවුන්ට මෝල් ගස් පූජාවක් හම්බ වෙනවා මේ පුද්ගලයාට. මෙයා ආවේ මුදලාලිට කරදර කරන්න. ඔහු එතනම මිය යනවා. දැන් ඉතින් නීතිය ඇවිදින් මිනී මරුමට අර පුද්ගලයෝ එල්ලුම් ගස් යවයි නැත්තම් සිරදොරම් කරයි. කාටද මේ යහපතක් උනේ? අත තුවාල වුණා අර පුද්ගලයා මිය ගිය අනිත් අය ඔක්කොම එල්ලුම් ගස් යනවා. කවුද මේක කළේ? ඔවුන්ගේ සිත් හටගත්ත කෝපේ හේවත් ව්‍යාපාද විතර්කේ නේද? දැන් මේ මිනිස්සු ආගමික ජීවිතයක් ගත කරනවායි කියලා මේ ත්‍රිවිධ විතර්කේ පාවිච්චි කරන එක නේද කරන්නේ? මේ ත්‍රිවිධ විතර්කේ නේද ගෙදර දොරේ සමගිය නැති කරන්නේ? ත්‍රිවිධ විතර්කේ නේද සහෝදරයෝ බිඳවන්නේ? ත්‍රිවිධ විතර්කේ නේද සැමියා බිරිඳ ඈත් කරන්නේ? දැක්කද ඔබ මේක? මේක ජීවිත අවසානයේ දක්වා පාවිච්චි කරන්න ඉගෙන ගත්ත තරම අතහරින්න ඉගෙන ගත්තේ නෑ නේද? බලවත් වෙනවා. අන්න එහෙමයි බුදුහාමුදුරුවෝ බුදු මිනිසුන්ගේ ජීවිතය දුකටපත් වෙන හැටි පෙන්වන්නේ. ඔය ලෝකේ තියෙන කතාවක් ප්‍රාණයපකරුවන් කියලා. ප්‍රාණයකපරුවන් බවට පත් කරනවා පිස්තෝලයක් තියලා ඔලුවට මේ දේ කරපන්. ඉතින් කරන්න ඕන නැත්තම් කුඩු වෙන්න තියනවනේ වෙඩි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දකිනවා මේ බලවත් වෙන හැඟීම් තුන අපිව මෙහෙවන බලවේග තුනක්. හරියට ඔලුවට පිස්තෝල තුනක් එල්ලලා කරලා වගේ. ඒවා හිතට ආපුවම අපිට කියනවා ගහපම් බැනපම් කපපම් කොටකම් පලිගනින් කියලා. අපි ඒක කරනවා කයින් වචනින්. අපි කියනවා අපි දන්නේ නැහැ මොනවා වුණාද. සිහිය ආපුවම කියනවා මොනවා වුණාද දන්නේ නැහැ. මට ඉන්නව මරනවා පෙවුන්නේ නැහැ කියලා. ඔබේ කය වචන මෙහෙව්වේ කවුද? ඔබද? නෑ මේ සිහියෙන් ඉන්න ඔබ කවදාවත් ඔක කරන්නේ නැහැ. එතෙන්ට ආවේශ වුණා වූ ආදේශ වුණා වූ කාම විතර්කේවත් ලෝභය, ව්‍යාපාද විතර්කේවත් ද්වේෂය, හිංසා විතර්කේවත් ඊට එහා ගිය මුලාව නැත්නම් රිදවන්න. දැන් මේ තුන් දිනත් එක්කලා ජීවත් වෙලා ඔබට හිතනවාද සල්ලි හම්බ වුණායි කියලා, කෝටිපති වුණායි කියලා, සැප හම්බ වෙයි කියලා? අන්න එහෙනම් ඒ ජීවිතයේ මොනතරම් උගතේ බුද්ධිමතෙක් වුණත් මොනතරම් බාහිර වශයෙන් අනිත් දේවල් කළත් ඒවට කියන්නේ පින් කියලා. පින් වලට විපාක තියෙයි. පින් ගෙදර ඉඳන් කරුවත් විපාක තියෙනවා, මහාන වෙලා කළත් විපාක තියෙනවා, මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් උත්. නමුත් අර වැඩෙන එක චිත්ත අභ්‍යන්තරේ ඔය මම උදාහරණ පෙන්නනවා. ඔත් ඇහැපට දැකපු දේවල්. සමහර ගෙවල් වල මිදුල් අතු ගන්න එක පැත්තටම අතු ගාලා කොළ ටික කොට ගහනවා. පුංචි එක දවසක පුංචි කොටක් දෙවෙනි දවසට දෙගුණයක්. මෙහෙමයි කුණු කොට විශාල වෙනවා. නැවත නැවතත් එතෙන් එකතු කරන නිසානේ. මෙන්න මෙහෙම අර කුඩා දරුවා කිරිබොන්න ගිහින් ඒකට තියෙන කැමැත්ත නැති වෙනකොට තරහ අරගෙන ඉඩ නැති වෙනකොට අතට අහු වෙනකෙන් ගහන්න ගිය තුන් ආකාර විතර්කය ඔබ ජීවිතේ පුරාම හිත තුළ ගොඩ ගහනවා. අවශ්‍ය මොහොතට මේක හිත ඇතුළේ තිබිලා එනවා, තියෙන තැන හොයන්න බෑ. ආවෙලාවට ඔබ කියනවා ඉන්නවා මැරෙනවා පෙවුන්නේ නැහැ මොනවා වුණාද දන්නේ නැහැ කියලා. අන්න දැන් ඔබව මෙහෙවන්නේ, ඔබේ වචන මෙහෙවන්නේ, ඔබේ කය මෙහෙවන්නේ මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේ විසින්. දැන් මෙතන මිනිසෙක් නැහැ, තිරිසනෙක් ඉන්නේ. මිනිසාත් තිරිසන් වේවිදෝ. දැන් ඊට පස්සේ මට පෙන්වන්න ත්‍රිවිධ විතර්කයේ සැප දීපු තැනක්. අවුරුදු 14ක දැරිවියක් අයියාගේ දුව මල්ලිගේ ගෙදර ගෙනත් තියලා යනවා පරිස්සමට නැත්තම් දරුවර්ගේ ආරක්ෂාවට. කොළඹ ඉඳලා ගමට යනකොට ගතුවක් කියනවා මේ දෙන්න මේ දුව ඇතුළ දෙන්න කැලේක ඇවිදින්න ගිහින් හිටියයි කියලා. ඇත්ත නැත්නම් අපට ඕන නැහැ. මේකෙන් දැඩිසේ කේන්ති ගන්නවා බාප්පා. හොඳටම පහර දෙනවා දැරිවිට. පහර දීලා ගෙදර ගෙනත් දානවා. සිහි නැතුව කැදිරි ගන්නකොට තාත්තත් ගහනවා. පහුවදා දරුවා මැරෙනවා. දැන් දරුවට හොඳක් වුණාද?
දරුවට වැරද්දක් කළා නම් උපදෙස් දෙන්න ඕන විදිහට එන්න බැරි වුණා. දෙන්නම දැඩි කේන්ති අරගෙන මොකද කළේ? දැන් දරුවා පරලෝ දෙන්නම ඉල්ලුම් ගස්. දැන් මේ වැඩේ කරේ කවුද? තාත්තයි බාප්පයිද උන්ගේ ව්‍යාපාද විතර්කයේද? දැන් ඔබට තේනවද මේ ගෙදර හිටියත් කැලේ හිටියත් උගතෙක් වුණත් බුද්ධිමත් වුණත් ඔබ ලව්ව වැරදි කරවන්නේ ඔබ නෙවෙයි මේ ඇතුළත තියෙනා වූ බලවේගය කියලා. ඉතින් ඕක පාසලට ගියාම අධ්‍යාපන තරඟේ මට මෙහෙමයි කියන්න තියෙන්නේ. පහේ පන්ති ඉගෙන ගන්න කාලේ මට තිබුණ ඩෙස් එකයි බංකුවයි එකට අලෝලා තියෙන්නේ. වාඩි වෙන්නත් තියෙනවා පොත් තියන්නත් තියෙනවා. අපි 3 දෙනෙක් ඉන්නේ. මේ යාළුවෝ 3 දෙනා තෝරලා දැම්ම නැද්ද මට මතක නෑ දැන්. හැබැයි 3 දෙනා දක්ෂයි. ගුරුතුමිය එක තෝරලා දැම්මද නැත්නම් එකට අර හංගන්න නැතුව උදව් කරපු නිසා දස් වුණාද දන්නේ නෑ. පන්තියේ හොඳම දක්ෂයෝ 3 දෙනා. එතකොට කිසිවක් හැංගුවේ නෑ. දන්නේ නැති කෙනාට උදව් කළා. නමුත් වර්තමානයේ විභාගෙ ලියන්න මොකද කරන්නේ? ප්‍රශ්න පත්‍රය හංගනවා. අම්මලා තාත්තලා කියනවා අනිත් කෙනාට පෙන්නන්න එපයි කියලා. කොහෙන් හරි ආධාරක ප්‍රශ්න පත්‍රයක් ගෙන්න ගත්තා නම් ඒකත් අනිත් අයට කියන්නේ නැහැ. මේ මොකද කරන්නේ? මේ ඊර්ෂ්‍යා කරන්න, බොරු කරන්න, වංචා කරන්න, එහෙම නැත්නම් අනිත් අයට නොපෙන්වා බොරුවක් කරනවා. දැන් ඉතින් කිරිඳිවැල පැත්ත ප්‍රදේශයේ තියෙනවා පෞද්ගලික පන්තියක්. තිබුණා. මේකේ පන්තියට යනවා දරුවෝ දෙන්නෙක්. මෙහෙවන්නේ අම්මලා. ඔහොම ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඉස්සරහින් මිද ගන්න ඕනේ. හැමදාම ඉස්සරහින් ඉගෙන. ඉතින් ඉස්සරහින් ඉගෙන ගන්න තරගෙට ගිහින් අන්තිමට එක්කෙනෙක් අනිත් පුද්ගලයා ඝාතනය කළා. දැන් මොකක් විසින්ද කවුරු විසින්ද ඒ කළේ? ඔබට පුළුවන් ද නිකන් ඝාතනය කරන්න තරහින් නෙවෙයිද ඝාතනය කරන්නේ? මේ මිනිසා තිරිසන් කරන මේ බලවේග තුන මිනිස් සිතින් අයින් කරන එක නෙවෙයිද බුදු සමයේ භාවනාව කියන්නේ? මේක තේරුම් ගන්න ඕනේ ඉස්සර වෙලා. අන්න ඒක තේරුම් ගන්නවට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා පරිහාන ධම්මං ඕ දෙසිස්සාමේ. ඔබ පිරිහෙන හැටි. මේක 60 70 100 දක්වාම පිරිහිලා හරියන්නේ නැහනේ. අන්න බුදුබණ අහන්න හම්බ වෙනකොට 15 දී හම්බ වුණොත් එතනින් නතර වෙනවා. 20 දී හම්බ වුණොත් එතනින් නතර වෙනවා. 30 දී හම්බ වුණොත් එතනින් නතර වෙනවා. ඉන් එහාට අපරිහාන ධම්මං චේක වළක්වන මාර්ගේ යන්න පුළුවන් වෙනවා. මේ නිසා පරිහාන ධම්මං කියන්නේ ජීවිතේ අපරිහාන ධම්මං අනුගමනය කරන්න ඕන ජීවිතේ මේක ජීවිතය තුල තියෙන මාර්ගයක්. එහෙම උගන්වන්නේ නැහැ නේද? අහම්පාතලේ හරි ඉස්කෝලපතේ හරි පිරිවෙනේ හරි. මොනවා හරි ටිකක් උගන්වනවා බුද්ධ ආගම කියලා. බුදුහාමුදුරුවෝ ලංකාවට ආපු හැටි ජයශ්‍රී මහ බෝධිය වැඩම කරපු හැටි එහෙම නැත්නම් හින්දහාමුදුරුවෝ ආපු හැටි ඕවා ටිකක් කටපාඩම්ගෙන බුද්ධ ආගම දන්නවා කියලා කියනවා. ඔක්කොම දන්නවා අපි ගැන මොකුත් දන්නේ නැහැ. ඒකනේ වෙලා තියෙන්නේ. අවුරුදු 2700ක දේවල් ඔක්කොම දන්නවා. අපේ සිතේ ත්‍රිවිධ විතර්කයේ ඉපදෙන හැටි බලවත් වෙන හැටි අපිව මෙහෙවන හැටි අපි දන්නේ නැහැ. එහෙනම් මම කියනවා බුද්ධ ධර්මයේ දන්නේ නැහැ. එහෙනම් ඔබත් මේ ලෝකේ අවුල් කරන්නේ බවට පත් වෙනවා. දැන් ඉතින් මම මේකට නමක් තියලා තියෙනවා. මේ හැඟීම හිතට ආපුවම ගෙවල් වල හැන්දෑවට තියෙන ගිනි කිලිතන් දර්ශන. ඔබ දැකලා ඇති. ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, හූ කියනවා, ගිනි තියා ගන්නවා. ඒ ගිනි කිලිතන් දර්ශන. කවුද මේක කරන්නේ? ඔබට පේන්නේ ඔබේ අතපය නැත්නම් කට. මට පේන්නේ සහ බුදුරජාණන් වහන්සේ දුටුවේ මේ චිත්තාභ්‍යන්තරයේ පෝෂණය වන වූ මේ ලෝභය, දේශය, මෝහය ඔබ දුකටපත් කරන බවයි. දැන් පාලි පදයක් කියලා දෙනවා. ලෝභක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. බුදුසමෙන් නිවීම කියන්නේ ලෝභ, දේශ, මෝහ සීරෝ කරනවට. සීරෝ දන්නවනේ නේ. අන්න ඒක තමයි බුදුදහමේ පිළිවෙත කියන්නේ. ලබාගත් ජීවිතේ මේක හුඟක් වැඩි වෙන්න ඉස්සර වෙලා පටන් ගත්තාම නගින කලාව වෙනකොට බහින කලාව. අර වැඩි වෙන පාරට කියනවා අනුසෝතගාමී කියලා. බහින පාරට කියනවා පටිසෝතගාමී කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව සඳහන් වෙන්නේ සතගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. අර වැඩි වෙන කලාවට භව ගාමී කියනවා. උන්වහන්සේ උගන්වනකොට භව නිරෝධ ගාමී කියනවා. මිනිසා භව නිරෝධ ගාමියෙක් බවට පත් කරන එක තමයි බුදුන් වහන්සේගේ බලාපොරොත්තුව. ඔබට අපේ ගෞතම බුදුන් වහන්සේට කරන්න පුළුවන් හොඳම ගෞරවය ලබාගත් ජීවිතයේ මේ ආපහු යන කෙනෙක් වෙන එක. දෙපයින් ආපහු වෙන එකක් නෙමෙයි. මේ වැඩි වුණ කොටස බිඳුව දක්වා බස්සන්න මොකද මම කරන්න ඕන? දැන් මම පාලි මුකුත් කියන්නේ නැතුව ඔබට කතාවක් කිව්වා. දැන් මම තව විදිහකින් ඕක පෙන්නනවා.
මේ ආපුහම මොකද වෙන්නේ අපිට? ගැහුවොත් ගහනවා, බැන්නොත් බනිනවා, රිදෙවුවට තිනවා, එන එකට එකතු වෙනවා නේද අපි කරන්නේ? ඒක එනවා, ආවම එකතු වෙනවා. අර කුණුගොඩට නැවත නැවත අතු ගන්නකොට කුණුගොඩ විශාල වෙනවා වගේ මේ එකතු වීමෙන් මේක බලවත් වෙනවා. සිතක් හට ගන්නවා, ඒක කය වචනට දීපුවම බලවත් වෙනවා. බලවත් වෙලා චිත්ත අභ්‍යන්තරයට ආයේ හේතු ඉතුරු වෙනවා. තරහ වුණාම හොඳ වැඩක් කරන්නම් කියලා හෙට ගන්න තියෙනවා. පාඩුවක් වුණාම පාඩුවට වාඩුව ගන්නම් කියලා තියෙනවා. තිබ්බහම හෙට නැවත උපදිනවනේ. තියපු දේවල් නැවත ඉපදීම නේද මේ මිනිස්සු අතර සිදුවෙන්නේ? ඒක නේද නැවත ඉපදීමේ දුක කියන්නේ. ඔබ එහෙම බැලුවේ නෑ නේද? ලෝභය, දේශය, මෝහය තබා නැවත උපදවාගෙන විඳවනවා. නැවත උපදින්නේ තියපු නිසා නේද? නැවත උපදින්න නැති වෙන්න නම් තියන්න නැතුව ඉන්න ඕන නේද? මේ කුඩා දරුවන් වගේ කුඩා කාලේ අපේ ආච්චි අම්මා හෝ අම්මා හෝ මට ඕක කියලා දෙනකොට නැවත ඉපදීනවා. මම කල්පනා කරේ මව කුසෙන් ඉපදිලා ඉන්නේ ආයේ මැරුණාම උපදින්න නැත්තම් තමයි නිවන් කියලා. ඒ මට තේරුණ හැටි ඒ කාලේ. එතකොට මරණින් එහා පැත්තේනේ. මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ භාග්‍යතුන් වහන්සේ නිවිලා ඉඳගෙන නිවන හැටි කියලා දෙනවා. දැන් 80 වෙනි නිවන නම් බණ කියන්නේ නෑනේ. 35 නිවන නිසානේ බණ කියලා තියෙන්නේ. එහෙනම් 35 ලැබුණ දෙයක් නෙවීම කියන්නේ. අන්න එකෙන් තේරුම් ගන්න දිවීම ජීවිතේට තියෙන්න ඕන දෙයක්. අන්න නිවුණා වූ බුදුන් මිනිස්සුන්ට නිවන හැටි කියලා දෙනවා. අපි මේ කොහෙද ඉන්නේ? එහෙම දෙයක් දන්නේවත් නැහැ. මැරිලා නිවනක් ප්‍රාර්ථනා කරනවා, අනාගත නිවනක් ප්‍රාර්ථනා කරනවා, කැලයට ගිහින් මහාන වෙලා නිවනක් ප්‍රාර්ථනා කරනවා, පිරිමි වෙලා නිවනක් ප්‍රාර්ථනා කරනවා කාන්තාව. මේ කාන්තා බව හෝ පුරුෂ බව, පැවිදි බව හෝ ගිහි බව බාහිර ලෝකේ වැඩක්. මේ ඔක්කොටම අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ එක දෙයයි. ඒකකය කියන එක පිළිබඳ. ඔබ දන්නවනේ ඒකක කියන එක. සාමාන්‍යයෙන් මම කියන්නේ මෙහෙමයි. සාම්පල්. යම් කිසි දෙයක් නිෂ්පාදනය කරලා අපිට ලෝකෙන් ගෙන්න ගන්න ඕන. සාම්පල් දසලක්ෂෙම කඩලා බලන්න බෑනේ. එකක් කඩලා බලලා දෙකක් කඩලා බලලා අනිත්වත් ඒ වගේ කියලා පිළිගන්නවා. ඒ අනිත්වත් ඒ වගේ සාම්පල් වලදී. අනිත් වගේ මේ බුදු සමය තුළ අපි හැමෝටම එක සාම්පලයක් තියෙන. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝටම. ඔය ස්ත්‍රී පුරුෂ භාවයේ ගිහි පැවිදි භාවයේ වැදගත් නැහැ මේ දුකින් නැත විදෙන්න. ඒක ලෝකේ කතාවක්. අපි මේක බෙදාගෙන මොකද කරන්නේ? කාලකන්ණි ලෙස කාන්තාවන්ට මේක තහනම් කරලා. ආයේ මහාන වෙන්නත් බැයිලු අනාගත බුදුහාඳුර වෙනකල්. කොනතරම් බමුණු දහමක්ද මේ තියෙන්නේ? බමුණුනේ කාන්තාව කුස්සියට දැම්මේ. මම කියන්නේ කාටවත් එරෙහිවනේ මට තේරෙන නිසා. තේරුම් අරන් බලන්න ඔබව නවත්තන්න පුළුවන් කෙනෙක් නැහැ. බුදුහාමුදුරන්වත් බෑ නවත්තන්න. මේ ආපහු යන ගමනට ස්ත්‍රී පුරුෂ භාවයක් වැදගත් වෙන්නේ නැහැ. මොකද මේකට බලපාන්නේ ස්ත්‍රී පුරුෂ භාවය නෙමෙයි මේ ඇහැ තුල, කන තුල, නාසය තුල සිදුවන සිදුවීමට කියන්නේ පංචස්කන්ධය කියලා. පංචස්කන්ධයට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒක උපාදානස්කන්ධය බවට පත් කර ගැනීමෙන් දුක හට ගන්නවා. අන්න අර විතර්ක කියන කාරණාවලින් කරන්නේ ස්කන්ධ පහ උපාදාන කරගන්න එක. දැන් ඔබ තුල ඉන්නවා නේද ඔබට හතුරුකම් කරන දුෂ්ට බලවේගයක්. මොකද්ද මේකට කියන්නේ? අන්තරාමල කියන සූත්‍රයේ තියෙනවා ලෝභෝ අත්තං නජානාති, දෝසෝ අත්තං නජානාති, මෝහෝ අත්තං නජානාති. මේක ඉපදුනහම අර්ථය දක්න්නේ නැහැ. ධම්මං නපස්සති. මේකෙන් මොසපත් වුනහම අන්දෙක් අන්දන්තමං තදා හෝති යං ලෝභං සහතේ නරං. මිනිස්සෙක් කවුරු හරි මේකෙන් මොසපත් වුනහම අන්දෙක්. දැන් මේ අන්ධභාවයට මරුණන් පස්සේ ප්‍රතිකාර තියෙනවද? මේ අන්ධභාවයට අනාගත බුදු සාසනයේ ප්‍රතිකාර යොදලා අද රට හැදෙනවද? ඔන්න වර්තමාන මිනිසුන් බවට පත් කරන්න, සත්පුරුෂයන් බවට පත් කරන්න ඕන්ගේ සිත් වලින් එලවන්න ඕන යකෙක් ඉන්නවා. දැන් ඔය සමහර ගෙවල් වල යක්කු එලවන්නේ. යක්කු භූතය පේතෝ එලවනවා. කරදර නිසා එලවන්නේ නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ අපේ ජීවිතෙන් පළවා හැරිය යුතු සතුරෙක් ඉන්නවා. ඒක මහලු වෙනකන් හිටපුවම සතුරා බලවත් අමාරුයි එලවන්න. මේ සතුරා අපට දුක් ගෙනත් දෙනවා නම් සතුරා ඉක්මනින් එලවන්න ඕන. මා දකින්නවත් අවුරුදු 5 6 7 සොරතුලට නම් තේරෙන්නේ නැහැ. නමුත් 15 20 පණිනකොට මේක තේරෙනවා. අවාසනාවක තරම අධ්‍යාපන තරඟයේ විසින් මේක කියලා දෙන්න අවශ්‍ය දරුවන් දහම් පාසලෙන් අයින් කරලා පළමුව ධර්මාචාර්ය පන්ති අයින් වුණා.
දෙවනුව දහම් පාසල් අවසානයේ අයින් වුණා. දැන් කොරෝනා කාලේ ගුරුවරු පන්ති දාලා ඉරිදට 10 වෙනි පන්තියක් නැහැ. දැන් ඉන්නේ කටේ කිරිස්නගෙද පුංචි අය විතරයි දහම් පාසලේ. ඉස්සරහට මේවා ඔස්සේ යන තරඟකාරීත්වය තුළ මේ දරුවන්ගේ ගිලිකිනි සද්දර්ශන බලන්න පුළුවන් වෙයි අත්තලා කිරි අම්මලට අම්මලා තාත්තලාට. මොනම ඉවසීමක්වත් නැතුව අර තුනම පාවිච්චි කරනවා. පේනවද මම පෙන්නන දේ? මේ වලක්වා ගන්නයි ඕන. ඔබත් කල්පනා කරන්න කනාටු පොල් ගස් වලට පොර දානවා වෙනුවට කොහොමද මේ අවුරුදු 10 15 20 පැලෑටියට පොර ටිකක් දාන්නේ කියලා. ආපහු යන්න පටන් ගන්න ඕනේ. අධ්‍යාපනයෙන් ආපහු යන්නේ නැහැ. උගත්කමින් ආපහු යන්නේ නැහැ. ශරීර වැඩෙන එකෙන් ආපහු යන්නෙත් නැහැ. මොකොත් ලෝභය, දේශය, මෝහය වැඩි වෙනවා වෙනකොට සේ කරන්නේ කොහොමද? ඒක නැති වෙලාවට හදන්න බෑ. තියෙන වෙලාවක් තියෙනවා. සැගවිලා තියෙන නිසා තමයි අර තියපු නිසා නැවත උපදින්නේ. කවුරු හරි එක්කලා හොඳින් ඉන්නවා නම් තරහ උපදින්නේ නැහනේ. අද තරහ වෙලා හෙට දකින්නකොට තියපු එක නෙවෙයි දෙන්නේ. පුද්ගලයා උදව් වෙනවා Taman තියපු එක නේද උපදින්නේ. ඉතින් එතකොට ද්වේෂයෙන් දැවෙනවා කියන එක නැවත ඉපදීමේ දුක නෙවෙයිද? බුදුරජාණන් වහන්සේ වදාළේ මේවා නැවත ඉපදීම නැති කරන්න. නැවත ඉපදී නැති කරන්න නම් තියන්න නැති ඉවර කරන්න වෙනවා. මේක ප්‍රායෝගික වැඩක් නේද? කල්පනා කරලා බලන්න ඕන. එහෙනම් මේ සඳහා පුංචි දෙයක් මම දැන් කියලා දෙනවා. අභ්‍යාසයටම පටන් ගන්න. ඊට එහාට බණ තේරෙන්න ඕන තැන් තියෙනවා. මම ඉන්න තැන් කියන්නම් ගෙදර ගිහින් බණ ටිකක් අහලා තේරුම් ගන්න. මොකද එකකින් තේරෙන්නේ නැහැ. නමුත් හෙටම පුළුවන්. මේ දරුවෝ ටිකයි මේ වැඩිහිටියෝ ටිකයි කියන්න ගෙදර ඉන්නවා. කවුරු හරි කටකඩිච්ච මිනිස්සෙක් බීල මිනිස්සෙක් කටකඩිලා කියන්නේ ඒකයි බීප මිනිස්සෙක් ඇවිදින් කටකඩිච්ච කතාවක් තියෙනවා. නේද? දෙපිට කැපෙන කතාවක්. මවට හෝ පියාට ගැලපෙන්නේ නැහැ මේක. දරුවෝ ඉන්න ඉස්සරහා කියන්න ඕන දේ කියන්න මතක් වෙනවා. කියන්න හොඳ නෑනේ. එතකොට අම්මා හෝ තාත්තා කියනවා මොකටද මං කියන්නේ කිව්වා කියලා හිතේ තියාගන්න කියලා. කුමක්ද මේකෙන් ඔබ දකින්නේ? මම දකින්නේ ඒක හිතට ආවා එකතු නොකර හිටියා කායට වචනෙට. අර හිතට ආපු එක තමයි අර කියන්නේ කිව්වා කියලා හිතේ තියාගන්න. නමුත් කායට වචනට දුන්නේ නෑනේ. අපිට මේ එන එක පාලනය කරන්න පුළුවන් නේ. ඔය සිහියෙන් නෙමෙයි. අර මවතෘත්වයෙන් පීතෘත්වයෙන් ඒක වළක්වා ගත්තා. මෙන්න මේ වගේ මේ හිතට මේ ඕනෑම එකක් එකතු නොවි පාලනය කරන්න පුළුවන්. අපි පුරුදු කරේ බොහොම කල් මේකට එකතු වෙන එක නිසා ඒකට කියනවා පමාව කියලා. ඒක බලවත් දැන්. අන්න ඒ නිසා තමයි ඒක එනකොට අපිට පාලනය කරගන්න බෑ ඉන්නවා මරනවා පේන්නේ. බලන්න ලෝකේ දුකටපත් කරන්නේ මේ ත්‍රිවිධ විතර්කේ නෙමෙයිද කියලා. ඒක තියෙන්නේ ගොඩනැගිලි වලද නෑ මිනිස්සුන්ගේ හිතවලනේ. මෙය ඉවත් කරන්නේ කෙසේද? ඔන්න බුදු සමයේ භාවනාව කියන්නේ මේක. මේක හටගන්න වෙලාවේ ඉවත් කරන්න වෙනවා. නැති වෙලාවට ඉවත් කරන්න බෑ ඒක. මේ මූලයන් තියෙන තැනක් නෑ. පරිගණක දත්ත තියෙන තැනක් හොයන්න බෑ නේ ඔය එකතු කරලා තියෙන්නේ. ආපහු අරගෙන ඔය මේ හાર્ට් එක හරි මොකක් හරි ගලක තල්ලා බලන්න දත්ත ටික හම්බ වෙනවද කියලා? නෑනේ. නමුත් ඊතලේ ඔබලා බලන්න තියපු දත්ත එන්නේ නැද්ද කියලා? අරෝ එකේ. ඒ එන්නේ තියෙන නිසානේ. අන්න ඒ වගේ මේ හේතු එකතු කිරීම චිත්තාභ්‍යන්තරයේ අවකාශ කියලා කියනවා. ඒ තියෙන නිසා එන්නේ. ඔබ දැනගන්න ඔබ ළඟත් මේවා තියෙනවා ඒකයි එන්නේ කියලා. බුදුන් වහන්සේ වදාරනවා නැති දවසට එන්නේ නැහැ. නැති තැනටපත් කරන්නේ කොහොමද? එකතු වීමෙන් නෙවෙයි, පැවැත්වීමෙන් නෙවෙයි, එන වෙට අතහැරීමෙන්. දැන් ගාථා දෙකක් ගන්න. අක්ඛෝදේන ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ. ක්‍රෝධය ජය ගන්න ක්‍රෝධ නොකිරීමෙන්. සම්මාන්තිද කුදාචනං නහි වේරේන වේරාණි. වෛර කරලා කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අවේරේ නච. වෛර නොකිරීමෙන් සංසිඳෙනවා. අර නොකිරීම කියන්නේ මොකද්ද? ආවෙලාවට ඒක කයට වචනට නොදා ඉවසීම. අන්න කාන්ති පරමන්තපෝතිතික්කා කියලා කියන්නේ මේ ලෝභය, දේශය, මෝහය ආපුහම කයට වචන නොදී සංසුන් වෙන්න ආරින එකට. මේ එකතු වීමට අල්ලා ගැනීම කියනවා, එකතු වීමට මමත්වෙන් ගැනීම කියලා කියනවා. එකතු නොවීමට අල්ලා නොගැනීම කියනවා, එකතු වීමට නිත්සුකාත්ම කියලා කියනවා, එකතු නොවෙනවට අනිත්‍ය කියනවා. කුඩා දරුවෝ කෙස් වලයි, ලොම් වලයි, මල් වලයි අනිත්‍ය බල බලා ඉන්නවා. මොකද ඒකනේ අපට උගන්වලා තියෙන්නේ. ත්‍රිපිටකේ මම දැක්කේ නැහැ මේකක්. ඒක තියෙන්නේ ලෝභය, දේශය, මෝහය අනිත්‍ය බලන්න කියලා. ඒක කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න කියලා. පංච උපාදානස්කන්ධය කියන එක විග්‍රහ කළේ නැති නිසා මම මෙතන කියන්නේ නැහැ. එනිසා මේ බාහිර ලෝකයේ වෙනස් වෙන දේවල් වලට කියන්නේ අනියත බව.
ඒක බුදුදහම නෙමෙයි ලෝකේ ඕන කෙනෙක් දන්න එක. කැඩෙනවා බිඳෙනවා පොළොවට පස් වෙනවා දි รา යනවා අනියත බව. ඒ අනියත බව නෙමෙයි බුදුදහමේ අනිත්‍ය කියන්නේ. අර හිතට එන දෙයට එකතු වෙන එකට කියනවා අනිත්‍ය කියලා. එකතු වෙන්නේ නැති වුණා සිදු වෙන එකට අනිත්‍ය කියනවා. එකතු නැත්නම් බලන්න ඒක යන්නේ නැති වෙන්නේ නැද්ද කියලා. මේක තියෙනවා ධර්මතාවයක් සිතේ. ඒක ඉගෙන ගන්න. කය නෙමෙයි මේ සේරම කරවන්නේ සිත. මල සිරුරකට මුකුත් කරගන්න බෑනේ. එහෙනම් කය පාවිච්චි කරන්නේ සිත විසින්. සිත බුදුන් වහන්සේ වදාරනවා මව් කුසින් ඉපදුන තැනකම් මැරෙනකම්ම තියෙන එකක් නෙමෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිත හටගෙන මොහොතකින් නැසෙනවා. බුදුන් වහන්සේ වදාරනවා කය නම් අවුරුදු 60ක් 70ක් තියෙන නිසා කය කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. ඉති මනෝ ඉති චිත්ත විති විඥානම් සිතයයි කරනු ලැබේද අසුරු ගසන සැනකින් හටගෙන නැති වෙනවා. නිකන් හරියට වඳුරෙක් අත්ෙන් අතට පනිනවා වගේ. එක අත්තක් අල්ලන් ඉන්නවා අනිකට පනිනකොට මේක අත ඇරලා. සිතින් සිතට කිසිවක් යන්නේ නැහැ කියලා නෙමෙයි පෙන්වන්නේ. හටගත්ත ගමන් නැසෙන එක ඊට දීලා තියෙන උරුමය දායාදේ. මේක බුදුන් වහන්සේ හොයාගත්තා. හොයාගත්ත විතරක් නෙමෙයි මේක උපක්‍රමයක් වශයෙන් යොදාගත්තා. නාහං වික්කේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතේදං චිත්තං අනනි මම සිතතරම් වේගයෙන් නැසෙන දෙයක් දකින්නේ නැහැ බුදු ඇසින්වත්. ලහු වේගයෙන් පරිවත්තං වෙනස් වෙනවා. ඒකට උපමාවකුත් බෑ කියලා. එහෙනම් ලෝභය ආවත් එකතුනේ නැත්නම් ඉවර වෙනවානේ. ද්වේෂය ආවත් එකතුනේ නැත්නම් ඉවර වෙනවානේ. අපි නේද එකතු වෙලා පවත්තන්නේ. අන්න ඒ එකතු වෙලා පවත්තන එකට ප්‍රමාදය කියනවා. එකතු නොවෙන්න කටයුතු කරනකොට සිහියෙන් කටයුතු කිරීම නම් වූ අප්‍රමාදය කියනවා. අපමාදව අමත පදම් පමාදව මච්චුන පදම් හරි නේද? සිහියෙන් කටයුතු කියන ලද අප්‍රමාදයේ නිවනට මගය ප්‍රමාදයේ මරණයට මගය. එයිද මේක කොහෙද උපදින්නේ? තම තමන් ජීවත් වෙන ශේස්ත්‍රයේ. කොහොද ශේස්ත්‍රය? මවට නම් දරුවන් සමග, ගුරුවරයාට නම් ශිෂ්‍යයන් සමග, දරුවන් නලවන ආච්චම්මාට නම් මුණුබුරු මිනිබිරියෝ සමග, සුරතල් දරුවන් හදන පෙරපාසල් ගුරුතුන් තෙරණ ඒ අය සමග, ආයතන ප්‍රධානියාට නම් සේවකයෝ සමග, රියදුරාට නම් වාහන එළවෙන විට මගින් මෝටර් සයිකල් කරුවන් රියදුරන් තමන්ට බාධා කරනට වෙට්ටු දමන විට බස් අතර ගිරවාත්නා. එතෙන්දී නෙමෙයිද මේ විතර්කය උපදින්නේ? ඊට පස්සේ නෙමෙයිද අත දිග ඇරලා පරුස වචන දෙකක් කියන්නේ? තව ඊට පස්සේ ගියර එක අතට අරගෙන යන්නේ මම දැකලා තියෙනවා. ඒ මොකද්ද? අර ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ ඔහුව මෙහෙවනවානේ. දැන් හොඳක්ද සිද්ධ වෙන්නේ එහාට ගියොත් දෙකොල්ලොම ඉවරයිනේ. දැන් මේ තුන් දෙනා මරන්න ඕන නේද ජීවිතේ? ඔන්න භාවනාව. මේ තුන් දෙනා නැති දවසට ඔබට තේරෙවි නිවන කියලා එකක් තියෙනවා කියලා ජීවිතේ. මේ තුන් දෙනා ඉන්න තාක් කල් ඔබට නිවන වැහෙනවා. දැන් හෙට ඉඳලාම එහෙනම් මොකද්ද බුදුදහමෙන් උගන්වන්නේ? තරහ එයි ආවට පාවිච්චි කරන්න එපා. ඒක ආපහු අවියකට ගෙනියන්න එපා. ඉටු කරගන්න යන්න එපා. සංසුන් නොඉන්න ඊතා ඉක්මනින් නැති වෙනවා. කායට වචනට දුන්නොත් හැංගිලා බලවත් වෙනවා. දුන්න නැත්නම් ආපු දෙය නැති යන්න ඕනේ. මෙන්න මෙතන ඔබ දන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය තියෙනවා. ලෝභය, දේශය, මෝහය. බලන්න භාවිතා කරලා සේවි ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ නැද්ද කියලා. ඉතින් 7 අවුරුද්දේ සෝවාන් වුණා කියන්නේ ඕක තේරෙන එක නේ. ඊට පස්සේ ඕක හදාගෙන යන එකනේ කරන්නේ. මේ දරුව මේක ගත්තොත් අවුරුදු 30 වෙනකොට 20න් ගත්තොත් අවුරුදු 7යි නෙදිලා තියෙන මේක හදන්න. අන්න ඊට පස්සේ ජීවිතේ නිවි මෙතනින් එහාට විඳින්න පුළුවන් වෙනවා. විඳින්න ජීවිත විඳවන්න වෙනවා. වෙන්නේ නැහැ. නමුත් මේක නැතුව ගියොත් සල්ලි තියේයි, උගත්කම් තියේයි, යාන වාහන තියේයි, විවාහ තියේයි, ගෙවල් දොරවල් තියේයි. නමුත් ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් දැවෙන එකේ දුක ඔක්කොටම විඳින්න වෙනවා. ඇත්තනම් පිළිගන්න. කල්පනා කරලා බලන්න. මං හිතන්නේ මීට වඩා කාලයක් ඔබට දෙන්න ඉතිරි වෙන්නේ නැහැ. දැන් එහෙමනම් බුදුදහමෙන් පෙන්වන්නේ ජීවිතේ නොදන්නකම නිසා මේ තුන බලවත් කරගන්න එක පරිහාන ධම්මං. අන්න බුද්ධාවාදයෙන් මේකට එකතු නොවීමෙන් මේක ඉවත් කරගන්න පුළුවන්. ඒක අපරිහාන ධම්මං. පරිහාන ධම්මං අනුසෝතගාමි, අපරිහාන ධම්මං පටිසෝතගාමි. අනිත් පැත්තට යනවා. පරිහාන ධම්මං වලින් ගියොත් මරණයෙන් එහා පැත්තට අපාටයි දිව්‍ය ලෝකටයි සසරට යන්න පුළුවන්. අයරව චිත්තාභ්‍යන්තරේ තියාගත්තාම නැවත උපදිනවා. මෙලොව වශයෙන් පරලොව වශයෙන්ත් නැවත උපදිනවානේ. හැබැයි අපරිහාන ධම්මං ඔස්සේ ගිය බුදුන් වෙත යනවා. ඒ බුදුන් පිළිමේ හරි ශරීරය හරි නෙමෙයි. ඒ தත්ත්වයටපත් වෙනවට තමයි බුදුන් දකින්නවා කියන්නේ. ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකීනේ. මේ බුදුන් නැමැති නිර්වාණය ඔබ එනතුරු බලන් ඉන්නවා පිළිගන්න. ඔබ ඒක වහගෙන හැමදාම නීවරණ පාවිච්චි කරනවා.
අදාළ කරුණු තේරුම් ගන්නට තරම් ඔබට නුවණ ශක්තිය ලැබේවා. මේ ඉදිරි පරපුර ඔය කියන බාධක පැත්තකින් තියලා ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව භික්ෂු භික්ෂුණී ભેදයෙන් තොරව නිවෙන අය බවට පත් වෙන්න වෙනවා. කාන්තා පරපුරට ඕකට පත් වෙන්න පුළුවන් නම් මේ තියෙන බාධා එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. උපසම්පදාව නැහැ, භික්ෂුණී ශාසනය නැහැ. ඕවා බමුණන්ගේ මත විතරයි. ස්කන්ධ පංචකයගේ අනිත්‍ය වලලා කෙලෙස් නසා ගන්න එක නවත්තන්න පුළුවන් ද ආණ්ඩුවට හරි ස්වාමින් වහන්සේලාට හරි නීති වලට හරි බුදුන්ටත් නවත්තන්න බෑනේ. අන්න එතකොට මේ කියන උපසම්පදාව නැති වුණාට බුදුන් වහන්සේ නුදුන්න එහි භික්ෂු උපසම්පදාව නැති වුණාට ඔබට සරණාගම උපසම්පදාව හම්බ වෙලා ඇති බේම. මගෙන් ආරාධනා මේ බුදු සමය භික්ෂුන් සඳහා පමණක් නෙවෙයි. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියලු දෙනා සඳහා. ඒ ලෝභ දේශ මොහ දුක් ගෙනත් දෙන්නේ හාමුදුරන් විතරද? දැන් අදාළ ශේස්ත්‍රවල මේක එන වෙලාවට අල්ලගන්න සිහිය තියෙන්න ඕන. මොකද පුරුදු වෙලා තියෙන වෙලාවට පාවිච්චි කරන්නනේ. ඒ සිහිය මුට්ට සති. එකතු නොවෙන්න දිනු කරන එක සම්මා සති. මේ සමාජයේ ඉදිරි පරම්පරාවට ධම්මස පාදා ගන්නට මේ අපේ කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් ධර්මදේශනය සඳහා ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පදිංචි රංජනී ගුණවර්ධන, විපල ගුණවර්ධන, නිසල්, ජරඩ්, උපාලි, දුෂී, ක්‍රිස්ටන් සහ ශ්‍රී ලංකාවේ පදිංචි විජයරත්න, ජයරත්න, මුණරත්න, කමලා, රාණිවනසිංහ, ප්‍රියන්ති, බන්දුල, තේජා, සුගත්, ලලිතා, ඉසිනී, ඉමාශිනී, අශේන්, ඉෂාර, එරන්දති, අනුරාධා, බන්දුල කුමාර වෙන්න ඇති එක්කෙනෙක් වෙන්න ඇති. සාලින්ද, ප්‍රතිභා, පියුමි, සුපුන්, ඩිලානි යන අය විසිනි. මෙතනත් මෙයා ඉන්න පුළුවන්. අරමුණු අතර අද දින 60 වන ජන්මදිනයේ දෙන කැන්බරා නුවර පදිංචි රංජනී ගුණවර්ධන මහත්මියට මෙම උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය මේක නම් ඉතින් සසර දුක් කෙලවර පිණිස උපනිෂ් වේවා කියලා තියෙනවා. මම නම් කියනවා නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ සහිත සුප උපන් දිනයක් පිණිස වේවා කියලා. ඉදිරි ජීවිතයේදී මේ අපරිහානීය ධම්මන් තේරුම් ගන්නට ලැබේවායි කියලා. එතකොට මේ දුක් කෙලවර වෙන්නේ නිකන් කෙලවර වෙන්නේ නැහනේ. එසේම දෙපාර්ශ්වයේම සහ පවුලට සම්බන්ධ සියලු දෙනා නමින් මිය ගිය දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ ඥාතිහිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තුෙන් සිටී නම් මෙන්න මේ වචන යොදන්න පුරුදු වෙන්න. මිය ගිය ඔක්කොටම පින් දෙන්න බෑ. ඒගොල්ලෝගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒගොල්ලන්ට පරදත්ත උපජීවී කියනවා. ඒගොල්ලෝ අපි කරන දේ දකින නිසා දැකලා සතුට වෙන එකට අනුමෝදනය කියනවා. හරිද? මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත සිටින ස්වාමි පුරුෂයා, දරුවන් දෙදෙනා, සහෝදර සහෝදරයන් සහ ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සතර දුක් නිමා වී උතුම් නිර්වාණය සාක්ෂාත් වීම පිණිස මේ පුණ්‍ය ධර්මයට වඩා මෙම කරුණු පැහැදිලි කිරීමේ අවබෝධය තුළ ලබා ගන්නා වූ ප්‍රායෝගිකත්වයේ හේතු ආසනා වේවා. බුදුරදුන්ගේ ශ්‍රී සද්ධර්මයේ මනාව දේශනා කරන ලබන ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන අතර ඉදිරියටත් මෙවැනි වූ ශාසනික කටයුතු වල නියැලීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. එසේම ලෝකවාසී සියලු දෙනාම කොරෝනා උදරින් මිදී නිරෝගීත් භාවය අත්කරගනිත්වා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් සසර දුකින් එතර වීමට වෙරදරන සියලු දෙනාටමත් මෙම උතුම් පුණ්‍ය කුසල් නිර්වාණ මාර්ගයේ පූර්ණය පිණිස හේතු වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. ධර්ම දේශනා කරවාගෙන සහභාගී ධර්ම ශ්‍රවණයකට ධර්ම දානයේදී දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ සකල විදානිසංස ධර්මයන් මත පිහිටා පරලෝසෙපත් ඔබගේ ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්නට උන්ට ධර්ම දානය දෙන්න බෑ. පින් බලාපොරොත්තු වෙනවා නම් පළමුව උපහාරයක් වේවා අපි එදුවට අනතුරුව පරලෝසෙපත් පින් බලාපොරොත්තු නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගෙන මතු උපදිනා ජීවිතයකදී මිනිසත් බව ලබා ජීවිතයේ මුලදීම මේ පරිහාන මාර්ගයේ වළක්වාගෙන අපරිහාන මාර්ගයෙන් බුදුන් වහන්සේ වෙත යන පාර විවර කරගන්නට පරලෝසෙපත් හැම දිනාටම මං පෑදේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. උපන් දින සමරන්නා වූ රංජනී ගුණවර්ධන මහත්මිය ප්‍රමුඛ කොට ඇති එහි වාසය කරන අය, මෙහි වාසය කරන අය, ධර්ම ශ්‍රවණය කරන අය සහභාගී වුණ ඔබ හැම දිනාට මේ අවබෝධය තවදුරටත් මෙලොව වශයෙන් ජීවිතේ නිදුක් නිරෝගී සුවපත් කරගන්න, දීර්ඝායු සම්පන්න කරගන්න, යන්නේන ගමන් බන් රැකියා ආදී කටයුතු දරුවන්ගේ අනාගත ප්‍රාප්තු සඵල කරගන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, ආශිර්වාදය ලැබේවා. රෝග පීඩාවන් අවම වේවා, අලුතින් රෝග පීඩාවකටපත් නොවේවා. මේ කරුණ අවබෝධ කරගන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ඒ තුලින් ඉහාත්ම වශයෙන් ඔබට මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ මේ දුෂ්ට ගති ලක්ෂණ තුන ජීවිතෙන් පළවා හැරීමට භාවිතා නොකිරීම නැමැති උපක්‍රමයේ භාවිතා කිරීම තුළින් ලබා ගන්න පුළුවන් සැනසීම කරා ළඟා වෙන්නට
මෙම ධර්මානුශාසනාව අත්තිවාරමක් වේවා. ඔබට කරුණු පැහැදිලි කිරීම ඉදිරියේදී තවදුරටත් ධර්ම ශ්‍රවණය මගින් අවබෝධ කරගෙන අනුගමනය කරන්න පුළුවන් වෙයි. ඒ තුලින් බුදුවරු පැහැදිලි කර වදාළා වූ මේ පටිසෝතගාමීත්වයේ සැනසීමට හිමිකම් කියන්නට, ලෞතුරු සැනසීමට හිමිකම් කියන්නට මෙම ධර්ම දානය හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං